ආයුබෝවන්. ඊටාම වටිනා කියන වැඩකට අද ආරම්භයක් ගන්නටයි සූදානම් වන්නේ. විශේෂයෙන්ම බෞද්ධ නාලිකාව හරහා අපි මෙතෙක් කතා කරමින් සිටියේ විශේෂයෙන්ම ඔබට ධර්මයේ පිළිබඳව ධර්මය අනුසාරයෙන් එන අනෙකුත් සංහිඳියාවන් පිළිබඳව එහෙම නැත්නම් ධර්මයේ අනුකොටස් පිළිබඳවයි අපි කතා කරමින් හිටියේ. විශේෂයෙන්ම ත්‍රිපිටකය අලලා තමයි සියල්ලම් වාහේ වැඩසටහන් නිර්මාණය වුණේ. ඉතින් අද නවමු වැඩසටහනක් ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි සාහිත්‍ය සහ බුදුදහම කියන කාරණා එක්කාසු කරලා සාහිත්‍ය තුළ බුදුදහමට ලැබුණු පසුබිම, එහෙම නැත්නම් සාහිත්‍ය හා බුදුදහමේ තිබෙන සම්බන්ධතාව, සාහිත්‍ය නිසා බුදුදහම පෝෂණය වුණේ කොහොමද කියන කාරණා රසක් අපි මේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අප මෙහි නම තැබුවේ හෙළ සාහිත්‍ය වරුණ නම්. හෙළ සාහිත්‍ය වරුණ කිව්වහම ඔබට හිතෙන්නත් පුළුවන් ඇයි මේ හෙළ කියන වචන පාවිච්චි කරේ කියන කාරණා. විශේෂයෙන්ම සිව්හෙළය, සිංහලයා කියන කාරණා මූලික කරගනිමින් ඒකට පාදක වූ යම් වටිනාකම් පිළිබඳව හුවා දක්වමින් අපි මේ සාකච්ඡාවට ඉදිරියට රැගෙන යන්නේ. ඉතින් හෙළ සාහිත්‍ය වරුණ අද මංගල වැඩසටහනට ඉතාම ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කරලා ලැබුවා විද්වතුන් කිහිප දෙනෙකුට. එහෙම නැත්නම් මේ රටේ සිටින දැනුමින් සුපෝෂණය වූ විද්වතුන් කිහිප දෙනෙකුට ආරාධනා කරා. ඒට හේතුව මේ විද්වතුන්ගේ තියෙන වටිනාකම, එහෙම නැත්නම් මේ විද්වතුන්ගේ තියෙන දැනුම් සම්භාරය ඔබට මනාකොට බෙදා දෙන්නේ අදටනේ. අපි ඒ වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් වැඩම කරවා ගන්නට යෙදුනා පැලවත්ත මයුරපාද මහා පිරිවෙන් මාසයේ රාජකීය පණ්ඩිත රත්මලානේ රතනසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඒ වගේම සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක මැතිතුමන්, එතුමා මේ කලාකෙත අස්වද්දන්නට මහත් වෘක්ෂයක් වෙමින් ඒ වෘක්ෂයේ අතුපතර විහිදී ගිය ශිෂ්‍ය පරම්පරාවක් බිහි කරපු උදාරතර මහාචාර්යතුමෙක්. ඉතින් එතුමාවත් අපි වැඩසටහන ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමී කුසුම් හේරත්මතිනියත් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එතුමිය ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ වැඩසටහන තුළ මේ සම්පත්දායකින් සමග අපි තාම වටිනා කියන කරුණු රාශියක් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් එන්න අපිත් එක්ක සාකච්ඡා මණ්ඩපයට ගොඩ වදින්න මේ හෙළ සාහිත්‍ය වරුණ. අරබන්නට අවසරයි හෙළ සාහිත්‍ය වරුණ. විශේෂයෙන්ම හෙළ සාහිත්‍ය වරුණ තුළින් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජන සාහිත්‍ය හා බැඳුණු බෞද්ධ පසුබිම සම්බන්ධ. ඉතින් ප්‍රථමයෙන්ම අපි ඊටාම ගෞරවයෙන් යුතුව අපේ රත්මලානේ රතනසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ජන සාහිත්‍ය කියන්නේ ඊටාම මේ පුළුල්ව කතා කරන්න පුළුවන් කාරණයක්. විශේෂයෙන්ම හෙළයන්ට තමයි ඊටාම වටිනාම කියන හෙළ සාහිත්‍යයක් තියෙන්නේ, ජන සාහිත්‍යයක් තියෙන්නේ. අපි හඳුනන්නේ මේ ජන සාහිත්‍ය පිළිබඳව යම්කිසි අර්ථකථනයක් සපයමින් ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ජන සාහිත්‍ය තුළ තියෙන බෞද්ධ පසුබිම ප්‍රථමයෙන්ම විග්‍රහ කර දෙන්නට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සම්මානිත මහාචාර්ය බුදියන්සේ දිසානායක ඇතුළුතුමනි, සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කුසුම් හේරත් ඇදුරුතුමියනි, ජන සාහිත්‍ය කියලා ගත්තහම ජනතාවගේ සාහිත්‍ය තමයි ජන සාහිත්‍ය කියලා හඳුන්වන්නේ. දැන් ජන සාහිත්‍ය කියලා ගත්තම සාහිත්‍ය කියන වචනේ අපි මුලින්ම තේරුම් ගන්න ඕන. සාහිත්‍ය කියලා ගත්තහම සාහිත්‍ය කියන වචනේ තද්දිත පදයක්. මේ තද්දිත පදයේ සහිත භව කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ඒකීය භාවය, සංගත භාවය කියන අර්ථය තමයි මේ සාහිත්‍ය කියන වචනය තුළ තියෙන්නේ. දැන් ධම්මපද පාළියේ තියෙනවා බහුම්පිචේ සහිතං භාසමානෝ කියන තැන සහිතං කියන වචනේ. පාළි. ධම්මපද පාළියේ මේ සහිතං කියලා කියන්නේ සහිත භව කියන එක. එතකොට මේ සාහිත්‍ය කියලා කියන එක නිර්වචනයේදී විවිධ අර්ථකථන තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ට අදහස් කරන්න පුළුවන් සාහිත්‍ය තුළ මානවයාගේ අත්දැකීම් සමුදාය විවරණය කරන ඒකකයේ සාහිත්‍ය කියලා හඳුන්වන්න පුළුවන්. දැන් කෙනෙක්ට අදහස් කරන්න පුළුවන් සාහිත්‍ය තුලින් මානව අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරනකොට ඒ මානව අත්දැකීම් රසවත් ආකාරයෙන් තමයි ප්‍රතිනිර්මාණය වෙන්නේ සාහිත්‍ය තුල.
බෞද්ධ සාහිත්‍ය ගත්තහම බෞද්ධ සාහිත්‍ය ප්‍රධාන වශයෙන්ම පාලි සාහිත්‍ය මුල් කරගෙන ගොඩනැගෙන්නේ. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධය නියෝජනය කරන පාලි ත්‍රිපිටකය අපි සාහිත්‍යයක් විදිහට හඳුන්වනවා. ඒතර මේ පාලි බුද්ධ වචනය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට අරගෙන එනවා. මේ අරගෙන එන බුද්ධ වචනය මුඛපාට වශයෙන් බානක පරම්පරාව විදිහට තමයි ලංකාවට ලැබෙන්නේ. ඒකත් එක්කම ලැබෙන එකක් තමයි අට කතාව. පාලියෙන් අටුවාව තිබුණු බව සමන්තපාසාදිකා විනය අට කතාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙන බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේ. එතකොට මේ පාලි භාෂාවෙන් තිබුණු ත්‍රිපිටකය එලිපෙහෙලි කරන්න, ඒ ගැඹුරු වචන සරලව විවරණය කරන්න ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදීම මිහිඳු මහරහතන් වහන්සේ හෙළ බසින් අට කතාවක් කරන බව සඳහන් වෙනවා. මේ හෙළටුවා මහා අට කතා, පච්චරි අට කතා, කුරුන්දි අට කතා කියලා මේ ග්‍රන්ථකාණ්ඩ 3ක්. සිංහල සාහිත්‍යයේ පාරම්භකම අවධිය නියෝජනය කරන අවිද්‍යමාන සාහිත්‍ය කාණ්ඩයක් තමයි මේ හෙළටුවා කියලා අදහස් කරන්නේ. එතකොට මේ ජන සාහිත්‍ය මිනිස්සුන්ගේ අදහස් සමුදායන් විවරණය කරන මූලිකම මට්ටම හඳුන්වන්න පුළුවන් වෙන්නේ අපිට හෙළටුවාවල. හෙළටුවාවලට පෙර අපේ රටේ මිනිස්සු තුළ සාහිත්‍ය පිළිබඳ අදහසක් තිබුණු බව අපිට පේනවා මහාවංශයේ 6 වෙනි පරිච්ඡේදය දිහා යොමු වෙලා බලනකොට. මොකද ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ විජය රජුරුව ලංකාවට එනකොට සිරසවස්තුපුරය කේන්ද්‍ර කරගෙන මංගලෝත්සවයක් පැවැත්වෙනවා. මේ මංගලෝත්සවයේදී ඒ ගීත නාට්‍යමය ස්වරූපයේ දේවල් තිබුණු බව මහාවංශයේ තියෙනවා. එතකොට සාහිත්‍ය ජන ගායනයක් ජනතාවගේ නිර්මාණයක් තිබුණු බව අපිට මහාවංශයේ 6 වන පරිච්ඡේදයෙන් පැහැදිලි වෙනවා. එතකොට හැබැයි ඒ ජන නිර්මාණ අපිට අවිද්‍යමාන වෙන්නේ මොකද කාලයක් සමග ඒවා චූල සම්ප්‍රදායක් විදිහට තමයි ගොඩ නැගෙන්නේ. ඔය බටහිර සමාජ විද්‍යාව හා මානව විද්‍යා අධ්‍යයන ශාස්ත්‍රවල ඔය චූල සම්ප්‍රදාය හා මහා සම්ප්‍රදාය කියලා සම්ප්‍රදායන් දෙකක් විවරණය කරනවා. ඒ අතරින් ওই ජන සාහිත්‍ය කියන එක අදහස් වෙන්නේ චූල සම්ප්‍රදායට අයිති සාහිත්‍ය ශානර විශේෂයක් විදිහට. හැබැයි මහා සම්ප්‍රදාය තුලත් මේ ජන ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. මොකද ජන කියන වචනය තුල සාමාන්‍යයෙන් අදහස් වෙනවා කියලා කියන ප්‍රාථමික කියන අදහස. හැබැයි ඒකෙන්ම අපිට විවරණය කරන්න බෑ ජන සාහිත්‍ය ප්‍රාථමිකයි කියලා. මොකද ජන සාහිත්‍ය අර මහා සම්ප්‍රදායේ සාහිත්‍යයෙන් වෙන් වෙන්නේ මහා සම්ප්‍රදායේ සාහිත්‍ය විදග්ධ සහෘද පිරිසක් අරමුණු කරගෙන යම්කිසි ආකෘතික පරිමාවක් තුල තමයි ගොඩනැගෙන්නේ. අවසරය අපේ හඳුරන්නේ අපි අහලා තියෙන පුලතිසිසිවරයාගේ මුණුබිරුකු රාවණ විසුණුත් විශේෂයෙන්ම මේ ත්‍රාන්ත්‍ර වැනි දේවල් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආවයි කියන කාරණා. තාණ්ඩව, තන්ත්‍ර වගේ දේවල් තිබුණු බව තියෙනවා. හැබැයි ඒවා අවිද්‍යමානයි, ඒවා පැරණි. මොකද අපේ රටේ මානව සම්ප්‍රදාය ගොඩ නැගෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ නෙමෙයි. ඊට පෙර ඉඳලම අපේ රටේ දියුණු ශිෂ්ටාචාරයකට පෙළඹෙන ස්වරූපේ මානව සම්බන්ධතා තිබුණු බවට පුරාවිද්‍යාත්මකව ඔය උඩරංචාර මඩමේ කැණීම් වලින් එහෙම ඊටාම දියුණු තාක්ෂණික ලක්ෂණ හඳුනා ගන්නවා. එතකොට මේ තාක්ෂණික සමාජයකට යනකොට විශේෂයෙන්ම භාෂාව තමයි මානවයාගේ විශේෂම තාක්ෂණික මෙවලම වෙන්නේ. මොකද තාක්ෂණික මෙවලමක් ගොඩනගන්න භාෂාව කියන එක ඉතාම වැදගත්. මොකද sannivedanaya තුලින් තමයි මානව අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ. එතකොට භාෂාව ඉතාම දියුණු මට්ටමක ක්‍රිස්තු පූර්ව 6 වෙනකොට අපේ රටේ ගොඩනැගිලා තිබුණා. එතකොට පෙර යුගයේ ඔය වගේ ජනතාව විසින් නිර්මාණය කරන තමන්ගේ කාන්සිය, පාළුව, වෙහෙස නිවා ගන්න පාවිච්චි කරපු සාහිත්‍ය ක්‍රමවේද තිබුණා. මොකද සාහිත්‍යයෙන් සිද්ධ වෙන්නේම ප්‍රධාන වශයෙන් මිනිසුන්ගේ රස වින්දනය, පාළුව, කාන්සිය නිවා ගැනීම, හිතේ සහනය තමයි සාහිත්‍ය තුලින් ප්‍රධාන වශයෙන්ම ඇති වෙන්නේ. ජන සාහිත්‍ය තුලින් පොදු ජනතාව තමන්ගේ කාන්සිය, මහන්සිය, එදිනෙදා ගැමි දිවියේ රසවින්දනය සඳහා ගොඩනගාගත්තු සාහිත්‍ය විශේෂයක් විදිහට අපිට ජන සාහිත්‍ය හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙනවා. බොහොම පිං අපේ හඳුනන්නේ මම හිතන්නේ සුපිනුතුනේ ඔබට අවබෝධ වෙන්නට ඇති ජන සාහිත්‍ය කියන්නේ කොමක්ද කියන කාරණේ. ඉතින් ජන සාහිත්‍ය ගැන කතා කරනවා නම් ඒ බෞද්ධ පසුබිම ගැන කතා කරනවා නම් අපිට වැඩසටහන් කිහිපයක්ම යොදවා ගත හැකියි. නමුත් අපි දීර්ඝව කෙරෙන සාකච්ඡාවල නිසා අපි බලාපොරොත්තු වෙනවා මේවා කඩින් කඩ ඔබට විවරණය සපයමින් මේ වැඩසටහන ඉදිරියට රැගෙන යන්න.
මං මීළඟට අපේ මහාචාර්යතුමා වෙත යොමුවෙන්නටයි කැමති. එතුමා මං ඔබට මුලින් පැහැදිලි කරා වගේ ශිෂ්‍යානු පරම්පරාවක් බිහි කරපු පරම්පරාවන් තුලින් තවත් පරම්පරාවන් කීපයක් බිහි කරපු උදාරතර මහාචාර්යවරයෙක්. මේ වසර 14 පුරාවටම බෞද්ධ නාලිකාවට එතුමා ලබා දුන් දායකත්වය අපි නැවත නැවත සිහිපත් කරනවා. දරණාගම කුසල ධම්මනාහිම මාහිම්පාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පෙරහැරක් තිබුණොත් එතුමාගේ විස්තර කතනය අපි නිරන්තරයෙන්ම ප්‍රිය කරන දෙයක් බවට පත් වුණා. ඒ නිසා එතුමා එදා ඉඳලා අද දක්වා දක්වන සහයෝගයට එතුමාගේ ඉවසීමේ ගුණයට අපි ස්තුතිවන්ත වෙමින් එතුමා වෙතට යොමු වෙන්නටයි සූදානම් වන්නේ. මේ මහාචාර්යතුමනි මේ ගැමි සාහිත්‍ය ගැන කතා කරනකොට ඔබතුමාගේ විෂය අතහැරලා අපිට කොහොමදත් කතා කරන්න බෑ. ඒ නිසාමයි මංගල වැඩසටහන ඔබතුමා කැඳවා ගන්න ඕන කියලා මූලිකව හිතනකොටත් අපි ඒකට සූදානම් වුණේ. ගැමි නාටක හා නාටකම් ශෛලීන් අතර අපි විශේෂයෙන්ම බෞද්ධකම සෑහෙන දක්න. ඒ කියන්නේ අපි සම්ප්‍රදායක් විදිහට ගොඩනගෙනකොට ගැමි සමාජය තුළ, ගැමි සාහිත්‍ය තුළ, ගැමි සංස්කෘතිය තුළ නාටකම් වලට සෑහෙන ඉඩකඩක් තියෙනවා. ඒ ඔස්සේ තමයි අපි මේ වෙනකොටත් යම් යම් දේවල් ගොඩනගමින් නිර්මාණ කරමින් ජාතික තලයට, ජාත්‍යන්තර තලයට පවා යන්නේ. ඒ නිසා මම කැමති දැනගන්න කොහොමද මේ ගැමි නාටක ශෛලීන් අතර බෞද්ධ පසුබිම ගොඩනැගුණේ කියන කාරණා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. අතරේ අපේ හාමුදුරනේ මම හිතනවා අපේ හාමුදුරුවෝ මේ අපේ මාතෘකාවට හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා. තාම ශාස්ත්‍රීය ප්‍රවේශයක්. අපි අපේ විෂය පැත්තට එමෙන්න මේ ගැමි නාටක පාර්ශවයට ලැබුණොත් ඒකෙදි ඇත්තටම මේක කොටස් කීපයක් අරගෙන තමයි අපිට කතා කරන්න වෙන්නේ. දැන් ඔබ මතක් කළා නාඩගම් කියලා. ඇත්තටම නාඩගම් ආරම්භ වෙන්නත් පෙර අපේ රටේ තිබුණා ගැමි නාට්‍ය සම්ප්‍රදායක් තිබුණා ශාන්ති කර්ම ආශ්‍රිතව සහ ගැමි ජනතාව අතර. දැන් උදාහරණයක් ගත්තොත් 1824 තමයි නාඩගම් සාමාන්‍යයෙන් පටන් ගත්තා කියලා ආරංචි මේ අපි ළඟ මූලාශ්‍රය ලැබෙන්නේ. එතකොට එහෙම පටන් ගත්තේ 1874 වෙනකොට නාඩගම් අභාවයටත් යන ලංකාවේ. දැන් මූලික වශයෙන් නාඩගම් ආරම්භ වෙන්නේ කතෝලික පරිසරය තුළ. ඒක මුලින්ම ලියපු පිළිපිසිඤ්ඤෝ හෝ අපේ අගරාජතුමා කියන තවත් පුද්ගලයෙක් කියන එක වෙනස් වුණත් මුලින්ම ලිව්වේ කතෝලිකය තමයි. මොකද මේක මීගමුවේ පැත්තෙන් තමයි මොකද තෙරකුත්තු දකුණු ඉන්දියානු තෙරකුත්තු හරහා අපේ රටට ඇවිල්ලා මීගම ප්‍රදේශයේ තියෙන මුහුදුබඩ කලාපය තුළ තමයි නාඩගම් ජනප්‍රිය වුණේ. කවදාවත් රට මැදට ආවේ නැහැ නාඩගම්. මොකද බෞද්ධ පරිසරය තුළට ආවේ නැහැ නාඩගම්. බෞද්ධ පරිසරය තිබුණේ රට ඇතුලේ. රට මුහුදු කරේ තිබුණ තනිකරම විදේශීය ආක්‍රමණ වැඩිපුර තිබුණේ මුහුදු කරේ නිසා, වෙරළබඩ ප්‍රදේශවල නිසා කතෝලික ආගම හරහා තමයි නාඩගම් බිහි වුණේ. මම කැමති ඊට ඉස්සෙල්ලා කියන්න ඒවා එන්න ඉස්සෙල්ලා අපේ රටේ තිබුණා උඩරට පහතරට සබරමුණ නර්තන සම්ප්‍රදායන් තුනක් තිබුණා. ඒ තුන ආශ්‍රිතව නාට්‍යම පෙළපාලි තියෙන ගොඩාක් තියෙන මේ ශාන්ති කර්ම වල. ඊටත් අමතරව සොකරි සහ කෝලම් කියන ජනනාටක සම්ප්‍රදාය අපේ රටේ ප්‍රචලිත වෙලා තිබුණා ගම් වල රට ඇතුලේ. කවි උදාහරණයක් ගත්තොත් මාගේ විශ්වාසයෙන් අනුව ලංකාවේ ජනනාටකෙම අපි කිව්වොත් ෆෝක් ඩ්‍රාමා කියන වචනෙන් හඳුන්වන නියමම ජනනාටකය තමයි සොකරිය. ඒක නියමම ජනනාටකය සොකරිය. මොකද ඒක ඔබටත් පුළුවන්, මටත් පුළුවන්, මෙතුමීටත් පුළුවන් ඒක ඕන වෙලාවක පොඩ්ඩක් පුහුණු වීමෙන් කරන්න. හැබැයි කෝලම් කියන සම්ප්‍රදාය එහෙම කරන්න බෑ. ජනනාටකවල තියෙන මූලික ලක්ෂණ තමයි ඕනම කෙනෙකුට බොහොම සරලව කරන්න පුළුවන් දෙයක්. ඒතකොට ඒවා ඒ නාට්‍යම පෙළපාලි ආශ්‍රිතව ඒවා නාට්‍ය විදිහට තමයි රඟ දැක්ුවේ. දැන් උදාහරණයක් ගත්තොත් කොහොමකංකාරී කියන ශාන්ති කර්ම උඩරට ප්‍රදේශවල ප්‍රචලිතයි. ඒක තියෙනවා යක්කම් පහ, උරායක්කම, නායක්කම, වැදියක්කම එහෙම කියලා යක්කම් පහ. යක්කම් කියන්නේ නාට්‍ය කොටස් පහක්. අවස්ථා පහකදී පෙන්නනවා. පහතරට ප්‍රදේශය අපි ගමුකෝ රටයක්ම ශාන්ති කර්මය කියලා. ඒක තියෙනවා නානුවරේ කියලා පෙළපාලියක් තියෙනවා. විවිධ පෙළපාලි කීපයක් තියෙනවා. කපුයක්කාරී කියලා. ඒවා නාට්‍යානුසාරයෙන් සතර අභිනයම පාවිච්චි කරනවා. භරතමුනි කියපු ආංගික සාත්වික ආහාරය වාචික කියන සතර අභිනයම පාවිච්චි කරලා කරන නාට්‍ය. ඒවා විදග්ධ නාට්‍ය වල රීතීන් එක ගලපලා බලපුවාම ඒවා සමහර කෙනෙක් නූතන පණ්ඩිතමානි අදහස් තියෙන කට්ටිය කියන්නේ ඒවා නාට්‍ය නෙමෙයි කියලා. නමුත් නාට්‍ය හැදුනේ ඒකෙන් තමයි. නාට්‍ය මූලාරම්භය ඒකේ. අපේ සිංහල නාටිකාවේ මූලාරම්භය ඒ ශාන්ති කර්ම වල තියෙන නාට්‍යම පෙළපාලින් තමයි ආරම්භ වුනේ. එතකොට එකල හැටියට ජනතාව රස විඳේ ඒ නාට්‍ය. නැත්නම් ඒ පෙළපාලි. ඒතකොට ඒ වගේ හැම වෙලාවෙම තියෙනවා මේ
බුදු දහමෙන් ගැලවිච්ච අවස්ථාවක් නෑ. මොකද හේතුව බෞද්ධ සමාජය තුළ තමයි මේවා පරිසරය තුළ තමයි මේවා ගොඩනැගෙන්නේ. ඒ නිසා හැම නාට්‍යම පෙළපාලියක්ම සොකරිකෝලම් වේවා පටන් ගන්නේ තුනුරුවන් වැඳලා පන්සිල් අරගෙන තමයි පටන් ගන්න. ඒකෙම පේන බෞද්ධ පරිසරය තුළ තමයි මේවා වැඩි වර්ධනය වෙන්නේ කියලා. ඒකට හොඳම සාධකය තමයි මේ දැන් 21 වෙනි සතවර්ෂයේත් අපි දැන් සෑහෙන කාලයක් ගත කළා. අදටත් කතෝලික සමාජය තුළ හෝ අපේ මුස්ලිම් ජන සමාජය තුළ ප්‍රචලිත වෙලා නැහැ අපේ ශාන්ති කර්ම හෝ නාට්‍යම් පෙළපාලි. සොකරිකෝලම් අතුළු සියලු දේ ප්‍රචලිත වෙලා තියෙන්නේ බෞද්ධ පරිසරය තුළ, බෞද්ධ සමාජය තුළ, බෞද්ධ මිනිස්සුયો ඉන්න ප්‍රදේශ තුළ තමයි. ඒතර ඒ නිසා ඒකෙන් ගැලවුන්නේ හේතුව අපේ ඇත්තෝ හැම වෙලාවෙම ආගමානුකූලව තමයි හැමදේම කටයුතු කරන්නේ. ආගමානුකූලව. ඒ නිසා ඒක අපිට දිගට කතා කරන්න පුළුවන්. ඒ නිසා එවැනි පරිසරයක තමයි අපේ ගැමි නාට්‍ය සම්ප්‍රදාය ආරම්භ වුණේ. මහචරිතුමද අර ශාන්ති කර්ම ගැන කතා කරපු නිසා අපි විශේෂයෙන්ම මේ අපි කතා කරනවනේ විජය ආගමනයත් එක්ක එවකටත් තිබුණා කියලා ශාන්ති කර්ම එහෙම විශේෂයෙන්ම ඔය යක්ෂ ගෝත්‍රිකයන් සහ නාග ගෝත්‍රිකයන් අතරත් විවිධ ඇදහිම් අනුව මේ තිබුණයි කියලා ශාන්ති කර්ම. එතකොටත් ඒවටත් යම්කිසි බෞද්ධ පසුබිමක් තිබුණද කියලා මුතුමාගෙන් දැනගන්න කැමතියි. අන්න එතන අපිට ගැටලුවක් මතුවෙන අතර දැන් ප්‍රාග් බෞද්ධ යුගයේ ප්‍රාග් යුගයේ තියෙන දැන් පණ්ඩුගාමී රජුලන්ගේ කාලේ වගේ ගත්තාම තිබිලා තියෙන පුද පූජා විදි ඇත්තටම ඒවා ශාන්ති කර්මද කියන ප්‍රශ්නේ ගැටලුවක් තියෙනවා. මොකද ඒවා බොහෝ විට මේ යාතු කර්ම වර්ගයේ ගැනෙන දේවල් තමයි. ඒවා යක්ෂ භූත ආදීන් විශේෂී කරපු දේවල්. ඒවා අපි මේ ශාන්තිමය අපේක්ෂාවෙන් කරනා වූ දේවල් වලට වඩා හාත්පස වෙනස් දෙයක්. ඒතර ඒවා යක්ෂ ගෝත්‍රිකයන් අතර පැවතිච්ච දෙයක්. ඒතකොට ඒ වගේ බෞද්ධ පසුබිමක් තිබුණා කියලා අපට ලැබෙන්නේ නැහැ, සාධක ලැබෙන්නේ නැහැ. ඇත්තටම බෞද්ධ පසුබිමක් සහිත වෙන්නේ නම් බුද්ධාගම හම්බුනාට පස්සේ ප්‍රාග් බෞද්ධයකින් පස්සේ අනුරාධපුර යුගයේ ඉඳලා තර්කයක් තියෙනවා බෞද්ධාගම ලංකාවට නිල වශයෙන් ලැබෙන්න පෙර අපේ රටේ මිනිස්සු බෞද්ධාගම ගැන දැනගෙන හිටියා කියලා. එහෙම නොවේ නම් පළවෙනි ධර්ම දේශනාවේදීම මෙතන සංඛ්‍යාවක් සෝවාන් සකුද්දාගාමී වෙන්න විදියක් නැහැ දේවානම්පියතිස්ස රජුගේ කාලේ. අපේ නාමමාත්‍රික වශයෙන් හෝ යම්කිසි ක්‍රමයකට බුද්ධාගම ගැන දැනගෙන ඉඳලා තියෙනවා. නමුත් ඒක නිල වශයෙන් කවුරුත් පිළිඅරගෙන තිබුණේ නැහැ. මොකද බුද්ධාගම ආවට පස්සේ අපි ඒක නිල වශයෙන් පිළිඅරගෙන ඊට පස්සේ නෙවෙයි තමයි අපි බෞද්ධයෝ බවට පත් වෙලා නිල වශයෙන්. මොකද රජුරු බෞද්ධ වෙන්න ඉප ඉස්සෙල්ලම ඒ අපේ නීතිය එන්නේ රජුරු බෞද්ධ වෙන්න. අපේ රටේ රජ කෙනෙක් වෙනවා නම් ඔහු බෞද්ධයෙක් විය යුතුයි. ඔහු බෞද්ධයෙක් විය යුතු අනිවාර්යයෙන්ම එහෙම තමයි අපේ රජ මේක එන්නේ එහෙමනේ. ඊළාට ඔහුට අයිතිය තියෙන්න ඕන. මුල් කාලේ තිබුණේ මේ සීමා බෝධිය, ඊට පස්සේ දළදාව, ඒක අයිතිය තියෙන රජුරන්ට. අයිතිය කියන්නේ ඔහුගේ පරිභෝජනය නෙමෙයි. එහි බාරකරු වෙන්නේ ඔහු. එතකොට තමයි අපි සියලු දෙනාම ඒ රජුරු කියලා පිළිගන්නේ. ඒ නිසා තමයි රාජධානිය මාරු වෙනකොට දළදා වහන්සේත් මාරු වෙනවා. රාජ උරුමේ එන්නේ එහෙම. රාජ උරුමේ එන්නේ එහෙම. එතකොට ඒක නිසා ඒකල ඉඳන් තමයි බෞද්ධ ආభాසය මේවට ලැබුණේ. ඒතර අපිට හම්බෙන්නේ පුරාවස්තු ගත්තොත් එහෙම මේ ප්‍රාග් බෞද්ධ යුගයේ පුරාවස්තු වල ඔක්කොම හම්බ වෙන්නේ මේ බෞද්ධ කතාව සම්බන්ධ නටබුන් නෙමෙයි, මූර්ති නෙමෙයි. ඔක්කොම හම්බෙන්නේ දකුණු ඉන්දියානු ආభాසයේ තිබෙන වාමන රූප ඇතුළු ඒ කරණ තියෙන භරතනාට්‍යම් වල තියෙන කරණ කියලා අපි හඳුන්වන අපි කියනවා ගෙස්චර්ස් එහෙම නැත්නම් මේ පොන්න හැඩතල තියෙන එවැනි රූප තමයි අපිට හම්බෙන්නේ. එතකොට ඒ ආගම හා සම්බන්ධ දේවල් තමයි හම්බෙන්නේ. එතකොට ඒ නිසා බෞද්ධ පරිසරයක් අපිට ඒ කාලේ නැතුවම නෙමෙයි, හැබැයි අපිට හම්බෙන්නේ නැහැ මූලාශ්‍රය. බුද්ධාගම හම්බුනාට පස්සේ අපි සම්පූර්ණම බෞද්ධ පරිසරයක් තුළ තමයි මේ සියලු ජනනාටක සහ අපේ සාහිත්‍ය වර්ධනය. අද ඇත්තටම මට කියන්න සතුටුයි අපේ හඳුරන්නේ නර්තනය හා සම්බන්ධ, නාට්‍යම් පෙළපාලිය හා සම්බන්ධ බරපතල සාහිත්‍යයක් ගොඩනැගිලා තියෙනවා. කවුරුවත් මේ සාහිත්‍ය උත්සවයකදීවත් එහෙම දෙයක් ගැන කතා කරන්නේ නැහැ. අඩුතරමේ සම්මාන දීමේදීවත් මේ නර්තන සාහිත්‍යයක් ගැන කතා කරන්නේ නැහැ කවුරුත්. නමුත් අද වෙනකොට නර්තන සාහිත්‍ය අතු ඉතිලා ගියපු විශාල මහා වෘක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. මහා වනස්පතිය බවට පත් වෙලා තියෙන නර්තන සංස්කෘතිය සහ නර්තන සාහිත්‍යය. ඒක තුළ තමයි අපි මේ කියන ගැමි නාටක සාහිත්‍යය තියෙන්නේ. ඇත්තටම ඒක මට මේ වෙලාව අමතක කරන්න බැරි එකපාරටම මතක් වෙනවා මහාචාර්ය ඉදිරිවි සරච්චන්ද්‍ර මහත්මයා. එතුමා නොහිටින්ද නර්තන කලාව හා සම්බන්ධ ගැමි නාටක සාහිත්‍යයක් ගැන අපිට කතා කරන්න බැරි වෙනවා. එතුමා තමයි මුලින්ම මේක අපිට අඳුන්වලා දුන්නේ. ඉතින් එදා මෙදා තුර ගත්තාම ආගමික පසුතලයෙන් වෙන්නුණු ගැමි නාට්‍ය සම්ප්‍රදායක් අපේ රටේ නැහැ. ඒක නිසා හැම විටම දැන් උදාහරණයක් ගත්තොත් මට වෙලා තියෙනවා වන්දන දැන් සමහර තොවිලයක කුකුලෙක් අරගෙන කුකුලට පොඩි
වදයකුත් දෙනවා. සත්ව හිංසාව හොඳ නෑ ආගමනු. නමුත් ඔහුට කෑම්බීම දීලා ඒ පූජාව කරලා ඔහු මරණවා කියලා කවිවලින් කියනවා. මරලා බිල්ලක් දෙනවා කියලා. හැබැයි ඒ කුකුලා මරන්නේ අපි හඳුන්නේ. උට හොඳට කණ්ඩ බොන්න දීලා පැත්තකින් තියලා ලේ ටිකක් අරගෙන ගොට්ටක ගහලටන් දීලා යකාරා වට්ටනවා. කෝපගංකාරී ඌරායකම කියන පෙළපාලේදී ඌරෙක් මරනවා. විදලා මරලා ඒකයි කෑලි කපලා කුල 18කට බෙදනවා. ඒක කියනවා කවිවල වණන් 18කට බෙදනවා කියලා. දැන් එතකොට බලයින් මිනිස්සු තියෙනවා මොන බුද්ධාගමක්ද මෙතන තියෙන්නේ. මේ ඌරෙක් ගෙනල්ලා ඌරක් කපලා කෑලි වලට කපලා බෙදලා මාර විනෝදයක් ගත්තා නේද? මේගොල්ලෝ විශාල විනෝදයක් ගත්තා නේද? නෑ එහෙම කරන්නේ නෑ. ආකෘතියක් අරගෙන ඒක කරා කියලා අවසානයේ කවිවලින් කියනවා අපි මෙතන ඌරෙක් මැරුවෙත් නෑ ඌරෙක් කැපුවෙත් නෑ අපි එහෙම කරන්නේ නෑ අපි මේ සංකේතයක් කරලා සංකේතයක් විතරයි කියලා කියනවා. ඉතින් එහෙම කණ්ඩායමකට කොච්චර මිනිස්සු ඒ සාන්ති කර්මය තුල අර දැන් මවාපෑවට ඇත්ත වශයෙන්ම මේක කරන්නේ නෑ. ඒ නිසා ඒ ආගමත් එක්ක තියෙන බැඳීම ඒ තරම් ප්‍රබලයි. ඒ නිසා තමයි මම අර මුලින් කිව්වා වගේ සන්නියකම සූනියන්යාගේ රිද්‍යාගේ කොහොමගංකාරේ රටයක්ම වලියක් මංගල්ලේ ඕන විදිහේ සාන්ති කර්මයක් මොන විදිහේ එකක් කළත් ප්‍රේක්ෂකයයි ඇදුරෝයි පාතුරයයි තුන් සියලු දෙනා පංචශීලයේ පිහිටලා ඒක මත ඉඳලා තමයි තොවිලේ කරන්නේ. පංචශීලයේ මත ඉඳලා තමයි මේක තොවිලේ කරන්නේ. බුද්ධාඥාවෙන් ධම්මාඥාවෙන් සංඝාඥාවෙන් ලෙඩ හොඳයි දැන් එහා නැගිටින්න කියලා තමයි ආතුරය නැගිටවන්නේ. නැතු අහවල් යක්ෂයාගේ මේ බලෙන් ආඥාවෙන් නෙමෙයි. අහවල් තුනුරුවන්ගේ පිහිටෙන්. එහෙනම් තුනුරුවන්ගේ පිහිට දෙයියන්ගේ පිහිට එහෙනම් නැගිටින්න කියලා තමයි කරන්නේ. ඒ නිසා අපිට බෞද්ධ සාහිත්‍ය නැත්නම් මේ නර්තන කලාව හා සම්බන්ධ ගැමි සාහිත්‍ය ආගමෙන් ගලවන්න බෑ. ඒ දෙක අතර ඓන්ද්‍රීය සම්බන්ධයක් තියෙනවා. බොහොම පින් ඔබතුමාට අර විශේෂම ඔබතුමා කිව්වා නර්තන සම්ප්‍රදාය මේ වෙනකොට මහා වෘක්ෂයක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඒ ඔබතුමන්ලා වෙන්නේ උතුමන්ට පින් සිද්ධ වෙන්න තමයි. ඒ නිසා ඔබතුමාගේ වටිනාකම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා මම මේ මොහොතේදී ප්‍රාර්ථනා කරන ඔබතුමාට තව සුවසක් දරුවන් වෙනුවෙන් ශිල්පය බෙදා හදා දෙන්නට ඒ වගේම අපවැනි මාධ්‍ය ආයතන වලට දැනුම් සම්භාරයක් ලබා දෙන්න ඔබතුමාට තව චිරාත් කාලයක් හැකි වේවා කියලා. මම කැමතියි අපේ කතිකාචාර්යතුමිය වෙත යොමු වෙන්නට. විශේෂයෙන්ම අපේ හාමුදුරු ඉතාම ලිහිල්ව විස්තර විග්‍රහ කරලා දුන්න සාහිත්‍ය කියන්නේ මොකක්ද? ජන සාහිත්‍ය කියන්නේ මොකක්ද කියන කාරණය. හැබැයි විවිධ සංකල්පයන් අපි දකිනවා, විවිධ මත අපි දකිනවා. ජන සාහිත්‍ය කියන්නේ කොහොමද කියන එකට යම් අර්ථකථන විද්වතුන් දීලා තියෙනවා දේශීය සහ විදේශීය වශයෙන්. මම ඔබතුමියගෙන් දැනගන්නට කැමතියි. අපි තවත් මේ සංකල්ප විස්තරණය කරලා අවබෝධ කරගන්නවා නම් කොයි විදිහටද අපි දැන කියාගන්නේ කියන කාරණය. ඔව්, තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපේ ස්වාමීන් වහන්සේගෙනුත් අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමාගෙනුත් අවසර ජන සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරනකොට දැන් අපේ ලෝකයේ අරගෙන බැලුවොත් විවිධ රටවල ජන සාහිත්‍යයන් ගොඩ නැගිලා තියෙනවා. ඒ ජන කොට්ටාසයන්ගේ උපතේ සිටම ඒ අය තමන්ගේ විනෝදය එහෙම නැත්නම් එදිනදා ජීවිතයේ ඇතිවන විවිධ ගැටලු වලට බොහොම සරල විසඳුමක් විදිහට සාහිත්‍ය නිර්මාණය වුණා. ජන සාහිත්‍ය කියලා කියන්නේ ජනතාව අතරින් බිහිවෙච්ච සාහිත්‍ය. තොර රටවල් ගත්තොත් ආසියාතික රටවල් වල විශේෂයෙන්ම අපේ සර්මා එක්ක එකඟ වෙනවා ඇති. සෑම ජන කොට්ටාසයකටම තියෙනවා ජන සාහිත්‍යයක්. ඒ අතරින් අපේ සාහිත්‍ය විශේෂයෙන්ම සිංහල සාහිත්‍ය අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ සිට ඊට පස්සේ මහින්දාගමනයෙන් පස්සේ අපිට විශිෂ්ට සාහිත්‍යයක් හිමි වෙනවා. ඒ සාහිත්‍ය හිමි වෙන්නට පෙර දැන් අපි දන්නවා විජය කුමරු ලංකාවට විජය අවතරණය කියලා කියන්නේ සන්ධිස්ථානය. අපිට ශිෂ්ටත්වයේ යම්කිසි ප්‍රමාණයකට ලැබෙන්න මාය සමග අපේස එකඟ වෙනවද දන්නේ. ශිෂ්ට සමාජයක් මේ තිබුණා තමයි. නමුත් තව දුරටත් අපි විස්තරණය වෙලා සමාජ සංස්කෘතික පරිසරයක් නිර්මාණය වීමට අවශ්‍ය පසුබිම විජයාවගමනයෙන් පස්සේ සිද්ධ වෙනවා. ඒක වඩාත් පුළුල් විදිහට වටිනා ස්වරූපයක් අපිට ලැබෙන්නේ මහින්දාගමනයත් සමග. ඒ යුගයේ සිටම මේ ජනතාව අතර එදිනදා ජීවිතයේ අර මුලින් සඳහන් කළ ආකාරයට සුඛ විහරණය සඳහා සතුට සඳහා එදිනදා ජීවිතයේ ගැටලු විසඳා ගැනීම සඳහා ඔවුන් ජන සාහිත්‍යයක් නිර්මාණය කළා. මේක මුඛ පරම්පරාගතව ඇවිල්ලා තියෙන්නේ. මේ පිළිබඳ විවිධ අර්ථකථන තිබෙනවා. ජන ශ්‍රුතියට අනුව සඳහන් කරනවා නම් ජන සාහිත්‍ය කියලා කියන්නේ ජනතාව අතරින් බිහිවෙච්ච ජන කතා, ජන කවි, ජන වහර, ඒ වගේම ජන ගී මේ සියල්ල ජන සාහිත්‍ය විදියට ගන්නට පුළුවන්. මේක සකස් වුණේ ඇත්තටම බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙන, බෞද්ධ බුදු දහම පදනම් කරගෙන.
ඒක හොඳටම පේනවා. දැන් අපි සාහිත්‍ය ගත්තොතින් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මහා සම්ප්‍රදාය සහ චූල සම්ප්‍රදාය වශයෙන් දෙකකට බෙදෙනවා. මේ මහා සම්ප්‍රදාය ඇත්තටම මහින්දාගමනයෙන් පස්සේ බිහි වෙන්නේ. ඒ කියන්නේ දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය සියබස් ලකර නමින් සිංහලයට පරිවර්තනය වෙනවා අනුරාධපුර යුගයේ. මේ පරිවර්තනය වීමට පෙර සිටම ජනගී තිබුණා. ඊට පස්සේ මේවා මුඛ පරම්පරාගතව තමයි පැමිණෙන්නේ. ඒ ඒවා විධිමත්ව කිසියම් ලේඛන ස්වරූපයකින් සකස් වෙන්න පටන් ගන්නවා අර මහා සම්ප්‍රදායේ ආගමනයත් සමග. ඒ කියන්නේ මේ දණ්ඩීන්ගේ මේ සියබස් ලකර නිර්මාණය වීමත් සමග. ඒකෙන් ලැබෙනවා අපට පෙදෙන් බුදු සිරිත, බුද්ධ චරිතය සහ බෝධිසත්ව චරිතය අනිවාර්යෙන්ම පද්‍යයෙන් හෝ ගද්‍යයෙන් ලියවිය යුතුයි කියන කාරණාව. ඒ පදනම මත පිහිටලා නිර්මාණ කලාවක් බිහි වෙන්නේ මහා සම්ප්‍රදායක් විදියට. නමුත් ඒ පිටුපසින් එනවා චූල සම්ප්‍රදාය. මේ ජනතාව අතර බිහි වෙන සම්ප්‍රදාය ගොඩක් ලෞකික විෂයකයි. ලෝකෝත්තර විෂයක නෑ ඇත්තටම. අපි දැන් අපේ මුල්ම ගී විදියට සැලකන්නේ ලිඛිතව හම්බ වෙනවා අපිට මේ සීගිරි කැටපත් පවුරේ ලියවෙන කුරුටු ගී. මේවා ජනතාව අතරින් බිහි වුණා. අර මහා සම්ප්‍රදායක් ගොඩනගෙනකොට ඒ පිටිපස්සෙන් සකස් වුණා අපේ භික්ෂුන් වහන්සේලා පවා පොදු ජනතාව අතරින් බිහි වෙච්ච සාහිත්‍යයක් විදිහට සීගිරි ගී බිහි වෙනවා. ඒ අතර ජනතාව අතරින්ම සාහිත්‍යයක් බිහි වෙනවා. අර බිහි වෙන සාහිත්‍ය ජන සාහිත්‍ය විදිහට අපිට ගන්නට පුළුවන්. විවිධ අර්ථකථන මේ පිළිබඳව සපයලා තියෙනවා. අපිට මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්න මම හිතන්නේ කාල වේලාව මදි. කොහොම වුණත් මේ බෞද්ධ පදනම මේ ජන සාහිත්‍ය තුල තිබුණා. ජන සාහිත්‍යය තුළ අර මම ඔබතුමිට මුලිමුත් කිව්වා මේ සංකල්ප විවිධ සංකල්ප තියෙනවායි කියන කාරණේ. එතකොට ජන සාහිත්‍යය තුළ අපි දකින දෙයක් තමයි මේ සාමාන්‍ය ජනතාව තමන්ගේ විෂයානුබද්ධව එහෙම නැත්නම් කුෂිකර්මාන්තයේ නිරණ අය ඒකට සමගාමීව යම් සාහිත්‍යාංග ගොඩනගා ගන්නවා. විශේෂයෙන්ම ඔවුන්ගේ කුෂිකාර්මික රටාව එහෙම නැත්නම් ඔවුන්ගේ කුෂිකාර්මික ජීවිතයේ සමහර සංසිද්ධි මුල් කරගෙනත් සමහර සාහිත්‍යයන් බිහි කරගන්නවා. මම කැමතියි ඔබතුමියගෙන් ඒ අනුසාරයෙන් කොයි විදිහටද අපි මේ ගැමි සාහිත්‍ය හඳුනගන්නේ කියන කාරණේ. ඔව් ඒ විශේෂයෙන්ම ඇත්තට මේ ජන සාහිත්‍ය බිහි වුණේම ඒක පසු කාලීන සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ දැන් ඔය පෘතුගීසින්ගේ ආගමනයත් සමග ඒ වගේම ඉංග්‍රීසින්ගේ ආගමනයත් සමග විවිධ කර්මාන්ත බිහි වෙනවනේ. දැන් පතල් කර්මාන්තයේ උදාහරණයක් විදිහට. ඒ පතල් කර්මාන්තයේ මේ 18 වෙනි සියවසේ වගේ කාලයක තමයි බිහි වෙන්නේ. ඊට පස්සේ මේ කරත්ත බ්‍රිතාන්‍ය ජාතිකයින් අපේ ලංකාවට ඇවිල්ලා මාවත් බිහිවීමත් සමග ඒ වෘත්තිමය වශයෙන් කරත්ත කවි බිහිවීමෙන් මුල් වෙනවා. ඒක බ්‍රිතාන්‍ය යුගයේ එක්කම එන එකක් මම හිතන්නේ සර්. ඊට කලින් තිබුණා ඇත්තටම අපේ ගමන් බිමන් සඳහා කරත්ත භාවිත කළා. නමුත් අර මේ සාහිත්‍යයක් විදිහට ගොඩනගෙන්න ප්‍රබලව අරක බලපානවා. ඊට පස්සේ කුෂි කර්මාන්තේ, පතල් කර්මාන්තේ විවිධ වෘත්තීන් හා බැඳුණු ජන කතා ඒ වගේම ජන ප්‍රවාද මේවා බිහි වෙනවා. ඒක පසු කාලීනව සිද්ධ වෙන්නේ ඇත්තටම. මුල් කාලෙත් යම් කිසි ප්‍රමාණයකට තිබුණා. මේවා මුඛ පරම්පරාගතවනේ ආවේ. ඒක නිසා දැන් ඔය මුද්‍රණ යන්ත්‍රයේ බිහි වෙලා ඒ කියන්නේ 18 වෙනි සියවසේ 19 වෙනි සියවසේ ඇති වෙන සාහිත්‍ය ප්‍රබෝධය සමග තමයි මේවා ලිඛිත සාහිත්‍යයක් බවට පත් වෙන්නේ. එතෙක් තිබුණේ මුඛ පරම්පරාගතව. ඒ මුඛ පරම්පරාගතව මුල සිටම ආවා ඇත්තටම. ඒ වෙන වශයෙන් පතල් කර්මාන්තය අර ඉස්සල්ලා කිව්වා වගේ කරත්ත කවි මේ නෙළුම් කවි ගොවිතැනේදී භාවිත කරපු කවි ඒ වගේම බමර කපනකොට බමර ගී වගේ ඒවා ඒ වගේම සෞදම් මේවා ඔක්කොම ජන සාහිත්‍යයට තමයි අයිති වෙන්නේ. මේවා වරින් වර බිහි වෙලා පසුව දැන් වර්තමානයේ වෙනකොට ලිඛිත සාහිත්‍යයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් තවමත් මුඛ පරම්පරාගතව තියෙන සාහිත්‍යකුත් අපිට තියෙනවා කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. බොහොම ස්තුතියි කතිකාචාර්යතුමියනි. මම නැවතත් අපේ හාමුදුරු වෙත යොමු වෙන්නට කැමතියි. අපේ හාමුදුරනේ දැන් අපේ කතිකාචාර්යතුමිය ඉතාම මනාව පැහැදිලි කරා මේ ජන විඥානය ගැන. එහෙම නැත්නම් ජනතාවගේ දැනුමට අනුකූලව නිර්මාණ කරේ මුඛ පරම්පරාවෙන් රැගෙන ආවයි කියන කාරණේ පිළිබඳව කතා කරා. අපි එතනේ චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා පසු කාලීනව නිර්මාණය වූ ජන සාහිත්‍ය තුළ කොයි විදිහටද මේ ඔවුන්ගේ විඥාණයට අනුකූලව බුදුදහමට යම් කිසි විදිහක විවේචන නොයන විදිහට එහෙම නැත්නම් ධර්මයට හානි නොවන විදිහට තමන්ගේ සාහිත්‍ය නිර්මාණ එළි දැක්ුණේ කොහොමද කියලා දැනගන්න කැමතියි අපේ හඳුනන. ඔව් අපේ කතිකාචාර්යතුමිය සහ මහාචාර්යතුමා කදින් විවරණයක් කළා. දැන් මේ ජන විඥානය කියලා ගත්තාම මේ ජනතාවගේ ජන සාහිත්‍ය එන්නේ ජනශ්‍රුතිය යටතේ. ජනශ්‍රුතිය කියලා කියන්නේ ජනතාව විසින් අහලා ඇසීම තුළින් පවත්වාගෙන එකත්ව ජනශ්‍රුතියට අයත් වෙන්නේ. විශේෂයෙන්ම
අපිට මේ නූතන ජන කවිය තුළ තියෙන මේ සාහිත්‍ය ගත්තහම ජනකවි සාහිත්‍යයට ආරම්භකම අවස්ථාව දකින්න හම්බෙන්නේ අපිට විද්‍යමානව පළවෙනියෙන්ම අට්ඨකථාවල. පාලි අටුවාවල. පාලි අට්ඨකථාවල විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ අට්ඨකථාවේ තියෙනවා ලස්සන තැනක්. ඒ තමයි එක අවස්ථාවක මේ වී කොටන ලියන්ගේ ඒ වී කෙටීම කොටන අවස්ථාවේ ඒ ගී කියනවා. ඒ ගී තමයි දඤ්ඤ මිදම් මුසලේන අබින්න නිත්තු සකංගිත තණ්ඩුල මත්තා. මේ අය කියනවා මේ විහිල් මොහොල් පාර වැදිලා මේ වියට බිඳෙනකොට ඒ තුලින් අට්ටික සංඥාව මේ අසුභය වඩලා ඒ තුලින් තාත්තා කෙනෙකුත් පුතෙකුත් සෝහන් ඵලයට පත් වුණා කියන මජ්ක්‍ධිම නිකායේ අටකථාවේ තියෙනවා. එතකොට පේනවා අනුරාධපුර යුගයේ දැන් 5 වන සියවසේ තමයි මේ අටකථාකරණය කරන්නේ. ඒකට අවශ්‍ය මූල බීජ හම්බෙන්නේ මහා අටකථා පච්චරිය කුරුන්දි කියන තිබුණු හෙලාටුවා. එතකොට ඒවා රචනා වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉඳලා 4 විතර වගේ දෙක. සාමාන්‍ය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ තමයි ඒවා ග්‍රන්ථාරූඪ කරන්නේ. එතකොට මේ අපේ අනුරාධපුර යුගයේ ආරම්භක අවධිය තුලම මිනිස්සු තුල ජනතාව තුල ධර්මයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබුණා. ඒ අවබෝධය පේනවා මිනිස්සු අනිත්‍ය සංඥාව තමයි මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවක් මේක. කවිය කියන්නේ මිනිස්සු අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවක් බවට පත් කරගත්තා. දඤ්ඤ මිදම් මුසලේන පබින්න නිත්තුසකංගිත තණ්ඩුල මත්තා. ඒතකොට මේ බියට බිඳීම කියන දේ තුලින් අනිත්‍ය මෙනෙහි කරා. අනිත්‍ය මෙනෙහි කරන්න පුරුදු වුණා. ඒතකොට මිනිස්සුන්ගේ ජන විඥාණයට බුදුදහම කාන්දු වෙලා තිබුණා. මොකද මිනිස්සුන්ගේ ජන ජීවිතයේ සෑම අංශයක්ම බුදුදහමෙන් පෝෂණය වුණා. මොකද ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ මිහිඳු මහමුදුරුව ලංකාවට වැඩම කරයින් පස්සේ හුදු ආගමක් විතරක් නෙමෙයි අපේ රටට ගේන්නේ. ඒ හරහා භාෂාව අපේ සිංහල බස පෝෂණය වෙන සිංහල ප්‍රාකෘතය. ඒ සිංහල ප්‍රාකෘතය පෝෂණය වෙන්න අවශ්‍ය කරන මහාරාෂ්ට්‍රීය අපභ්‍රංශ සෞරසේන වගේ ඉන්දීය ප්‍රාකෘතවල බලපෑම. ඒකට මේ භාෂාව ගේන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඊළඟ බ්‍රාහ්මී අක්ෂර කලාව. එතකොට අපේ සාහිත්‍යයට අවශ්‍ය කරන මූල බීජය බුදුදහම බවට පත් වෙන්න අවශ්‍ය කරන ඒ දාර්ශනික චින්තාවලිය ලැබෙන්නේ බුදුහාමුදුරුවෝ නිසා. එතකොට මේ ධර්මය මිනිස්සු අතර නිතරම තමන්ගේ හිත තුළ සංවර්ධනය වුණා. විශේෂයෙන් බෞද්ධ දර්ශනය ගත්තොත් බෞද්ධ දර්ශනය කියන්නේ ජීවත් වීමේ කලාවක්නේ. එතකොට ඒක මේ එක ආගමකටම වෙන් වෙච්ච එකක් නෙමෙයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. මොකද මිනිස්සුන්ගේ මේ ලෝක යථාර්ථය තමයි බුදුදහමෙන් විවරණය කරන්නේ. ලෝක සත්‍ය, චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාද ත්‍රිලක්ෂණ. ඒතර මේ ධර්ම මේ ලෝකේ පවතින ධර්මය. දැන් ගහකින් කොළයක් වැටෙන එක ධර්මතාවක්නේ. ගහකින් කොළයක් වැටෙන එක ධර්මතාවක්. ගහේ තියෙන කොළයක් දැල්ලෙන් ආරම්භ වෙලා කහපාට බවට පත් වෙලා ඒක නටුවෙන් ලෙහිලා බිමට වැටිලා මේ අපි ඉදිරියේ තියෙන මට්ටමට මේක මේ ජරාවට පත්වීම ධර්මතාවක්. මෙන්න මේ ධර්මතාව තමයි බෞද්ධ දර්ශනයේ තියෙන්නේ. ඒතර මේ දර්ශනය මිනිසුන්ගේ ජීවිතයත් බද්ධ වුණා. ඒක තමයි මිනිස්සු එදිනෙදා ජන ජීවිතයේදී දැක්කේ. තමන් කරන වෘත්තිය තුලින් මිනිස්සු මේ අනිත්‍යතාව දැක්කා. වෙනස් වෙන ස්වභාවය දැක්කා. ඒ ලියන් වී කොටනකොට ඒගොල්ලෝ දැක්කා වී ඇටයෙන් 10 වෙන් වෙලා මේ වී ඇට බිඳෙනවා. ඒතර බිඳීමේ ස්වභාවය, වෙනස් වීමේ ස්වභාවය මිනිස්සු දැක්කා. ඒතර බුදුදහම කියන්නේ ජීවිතයත් හා බද්ධ වූ දර්ශනයක්. ඒතර ජන ජීවිතයට මේක ලේසියෙන්ම මිනිස්සු අවශෝෂණය කරගත්තා. තමන්ගේ ජීවිතය විවරණය කරගන්න. අපේ පැල් කවිවල ගත්තා මිනිස්සුන්ගේ දුක්ඛම් කටළු කියලා තියෙනවා. හැබැයි මේ මිනිස්සු අවසානයේදී ඒකෙන් සතුටු වෙන බව පේනවා. මොකද මිනිස්සු ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛච්ච දුක්ඛ මේ අටලෝ දහම සමව විඳින්න පුරුදු වුණා. ඒක අර බුදුහාමුදුරගේ තාදී ගුණයෙන් ලැබපු දායාදේ. එතකොට ධර්මය ජීවිතයට ඊටාම ලස්සනට ගලප්ප ගන්න සරලව මේ ජන සාහිත්‍ය මිනිස්සු භාවිත කළා. අපේ හැමෝටම ඒ වගේම මේ බුද්ධඝෝෂ අටුවාචාර්යතුමා සමා වෙන්න බුද්ධඝෝෂ මේ අටුවා ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම අටුවා රචනා කරනකොට සුත්ත නිපාතේ වර්ණාවකටත් අපේ හැමෝටනේ මේ සිංහල කාව්‍ය ගැන සිංහල ගීත ගැන වර්ණාවක් ඉදිරිපත් කරලා තියෙනවා නේද? ඔව් සුත්ත නිපාත අට කතාවේ තියෙනවා සිංහල ගීයක් ගී සම්බන්ධ. ඒ කියන්නේ මේ ගෙවිලියන් මේ තමන්ගේ
කෘෂිකාර්මික කටයුතු කරනකොට අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා සජ්ජායනා කර ගාථා කියන කවි ඒ කවි අනිත්‍ය ප්‍රතිසංයුක්ත බව මොකද රහතන් වහන්සේලා 69ක් ඒ කවි අහලා මහරහත් තත්ත්වයට පත් වුණා කියලා ඔය මේ සුත්ත නිපාත අට කතාවේ පරමත ජෝතිකා කියන අට කතාවේ සඳහන් වෙනවා. ඒ සිද්ධිය තුලිනුත් අර මම පෙර සඳහන් කළා වගේ අපේ ජන විඥානය තුළ නියෝජනය වුණේ අර බෞද්ධ හර පද්ධතිය. ඒ හර පද්ධතිය මේ අමුතුම එකක් නෙමෙයි. දාර්ශනික හර පද්ධතියක් වුණාට ඒක මේ එදිනෙදා ජීවිතේ දකින්න තියෙන පාරිසරික ධර්මතාව. ඒක මිනිසු ජීවිත අත්දැකීම විඳපු දේ. ඒ දේ තමයි මිනිසු ජන සාහිත්‍ය තුළට වස්තු විෂය බවට පත් කරගත්තේ. බොහොම පැහැදිලි අපේ හාමුදුරුවනේ. ඉතින් ඔබට මනාව පැහැදිලි වන්නට ඇති අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට කොයි විදිහටද මේ ගැමි සාහිත්‍යය තුළ බුදුදහමට ලැබුණු තැන. එහෙම නැත්නම් ජන විඥාණයෙන් ගොඩනැගුණු යම් නිර්මාණ වලට බුද්ධ දේශනාවේ යම් කොටස් එකතුනේ කොයි ආකාරයෙන්ද කියන කාරණය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. මම කැමතියි ඊළඟට අපේ මහාචාර්යතුමා වෙත යොමුෙන්නට. මහාචාර්යතුමනි ඔබතුමාගේ පෙර අවස්ථාවේ අපිට සඳහන් කරපු කාරණයක් තමයි මේ බුදුදහමේ සුවිශේෂී අංග එහෙම නැත්නම් බුදුදහමේ සුවිශේෂීත්වයන් මේ අපේ සම්ප්‍රදායන් තුළ එහෙම නැත්නම් අපේ සාහිත්‍ය නිර්මාණවල තිබුණයි කියන කාරණේ. හැම විටම බුදුදහම ආభాෂයක් කරගත්තා එහෙම නැත්නම් බුදුදහමේ ආශිර්වාදය ලබා ගත්තා කියන කාරණේ. මම කැමතියි තවදුරටත් මේක විස්තරණය කරලා දැනගන්න. මේ බුදුදහම නිසා යම් අපේ නිර්මාණවලට ලැබුණු ශක්තිය සහ ආශිර්වාද කොයි ආකාරයේද කියන කාරණය වගේම නිර්මාණ තුළින් බුදුදහමට ලැබුණු පසුබිම එහෙමත් නැත්නම් පන්නරේ කොයි වගේද කියන කාරණේ දැනගන්න කැමතියි. ඔව් දැන් මේ අපේ තොইল පොයිල් නර්තන කලාව තුළ ජන නැටුම් ජන නාට්‍ය හැරුණුකොට පරමාර්ථය තියෙන්නේ මේ ලෙඩ රෝග සුවපත් කිරීම. ඒ ලෙඩ රෝග සුවපත් කරන්නේ බෙහෙත් දීලා නෙමෙයි. තොইল කරුවෝ මොන සම්ප්‍රදාය තිබුණත් ලංකාවේ කිසිම බෙහෙතක් දෙන්නේ නැහැ. දෙන එකම දේ මතුරපු වතුර ටිකක් දෙනවා, එක්ක තැඹිලි වතුර ටිකක් දෙනවා එච්චරයි. වෙන මොකුත්ම දෙයක් දෙන්නේ නැහැ. හැබැයි ලෙඩ හොඳ කළා ඒ කාලේ අය. 1505 පෘතුගීසින් ලංකාවට එන්න ඉස්සෙල්ලා අපේ මිනිස්සු වෙදකම් කරගත්තේ මේ ආයුර්වේදයි මේ භූත විද්‍යාවෙන් තමයි. ලෙඩ හොඳ කරගත්තේ. ඒ කරන්න හේතුව මේක මානසික චිකිත්සනයක්. අපේ ඇත්තෝ කරන්නේ මානසික චිකිත්සනයක්. ඒ චිකිත්සනය කරන්න කර මූලික උපක්‍රමය තමයි නායකහඳුන් ඉස්ලාම් පංචශීලයේ සමාදන් වෙලා තමන්ගේ ආගමානුකූල මනසක් ආගමට බැඳුනාව මනසක් ඇති කරන එක. හිත එක තැනක තියන්න පුරුදු කරනවා. එතකොට ඊට පස්සේ එතන සිට ඒ බෞද්ධ අර පංචශීල අනුභවයෙන් ඒක හිතේ තියාගෙන තමයි මේ තොইল කරන්නේ. දැන් පටන් ගන්නකොට උදාහරණයක් ගත්තොත් බුද්ධං ත්‍රිලෝකනාතං සුර නර නමිතං ඔහොම කරලා පටන් ගන්න. බුද්ධං ත්‍රිලෝකනාතං සුර නර නමිතං ඝෝර සංසාර තීර්ථං ධීරං ගම්බීරවන්තං සකල ගුණ නිධින් බුද්ධ රාජාභි වන්දිතං. ඔහොම කරලා පටන් ගන්න. බුද්ධ ධම්ම සංඝට වදිනවා. හරි. ඊළඟට නමෝ නමස්කාරයි බුදු හිමියාන්ට මේ එහෙම කියලා පටන් ගන්නාම අපිට දැනෙන්නේ අර පන්සලකට ගිහිලා පිරිතක් අහනවා ඒ වගේ ඒවා එකක් දැනෙන්නේ. ඉතින් ඒ පසුබිම තුළ ඉඳලා තමයි මේගොල්ලෝගේ මේ කාර්යය කරගෙන යනවා. ලෙඩ හොඳ කරන්නයි මේ උපක්‍රමය පාවිච්චි කරන්නේ. ලෙඩ හොඳ කරන්න. ඊළඟට ඒගොල්ලෝ දැන් බලන්න දරුවෝ නැති කාන්තාවන්ට දරුවෝ ලබා දීමට අද කාලේ විවිධ තාක්ෂණික විද්‍යාත්මක ක්‍රම තිබුණත් අතීතයේ එහෙම දෙයක් තිබුණේ නැහැ. ඒත් පාවිච්චි කළේ ශාන්ති කර්ම. ඒත් උඩරට සම්ප්‍රදායේ මත උඩරට ශාන්ති කර්ම ප්‍රචලිත වෙලා තිබිච්ච මේ ප්‍රදේශවල ජන කාන්තාවන්ට දරුවෙක් නැත්තම් අඩවර කංකාර කියන ශාන්ති කර්මය කරලා ඒ ඇත්තන්ට දරුවෙක් ලබා දීම සඳහා කටයුතු කරනවා. පහතරට ප්‍රදේශයේ නැත්තම් දකුණු ප්‍රදේශයේ කාන්තාවන්ට දරුවෝ නැති කාන්තාවන්ට දරු ප්‍රසූතියක් සඳහා යහපත් දරු ප්‍රසූතියක් සඳහා දරුවෙක් පිළිසඳ ගැනීම සඳහා රටයක්ම එහෙම නැත්නම් ඒක රිද්‍යාගේ කියලා හඳුන්වනවා. ඒ ආගේ කළා. කලස් ශාන්ති කියලා එකකුත් කළා. ඒ අතර දැන් මේවා අද වාගේ මේ සංචරණයක් නැහැනේ. නිරන්තර සංචරණයක් නැහැ. යන්න ක්‍රමවේදයක් නැහැනේ. පයින්නේ යුද්ධ කාලේ ගිහිලා තින් එහෙම වෙන්නේ නැහැ. ඒකට හුදේකලානේ අපි පළාත් හුදේකලා. ඒක සබරගම් ප්‍රදේශයේ අපි අඳුන්වන ප්‍රදේශීය ජනතාව අතරේ දරුණු නැති කාන්තාවන්ට කරපු කරේ මොකද්ද? කුමාර සමයම කියලා
සාන්ති කර්මයක් කළා. කටිනා බලිය කියලා සාන්ති කර්මයක් කළා. එතකොට මේ කරලා ඒක කියන්නේ මොකද්ද? රටයකම කෙනෙක් ගත්තොත් එහෙම දීපංකර බුදුහාඳුරන්ට මේ දරුවෝ නැති කාන්තාවෝ බිසව් සද්දෙනෙක් බිසව්වරු 7 දෙනෙක් දරුවෝ නැති දීපංකර බුදුහාඳුරන්ට සිවුරක් පූජා කරලා තිනවා. ඒ සිවුර පූජා කරලා තින්න අපේ නිකන් නෙමෙයි. තමන්ම කපුවට ගෙනල්ලා තමන්ම කපුවට ඉහලා වවලා කපුවට කපලා කපු කැටලා නූල් අරගෙන නූල් වලින් තමන්ම මේ රෙද්දක් වියලා මේ සිවුරක් වියලා දීපංකර බුදුහාඳුරන්ට පූජා කරපුවම ඒ පිණින් තමයි මේ වඳ බිසව සත් කට්ටුවට මත 7 දිනාට දරුවෝ ලැබෙන්නේ. එතනම තියෙනවනේ මේ දැන් අර කටින චීවරය කටනාන් සංසවාගේ මේ චීවරය පූජා කරපුවාම කරලා තමයි මේක මේ දරුවෙක් ලැබුණේ කියන සංකල්පය මේ ජනතාව අතරට යවනවා. එතකොට මේ දානානුසංසන දානයේ තියෙන ආනුෂංගික තත්ත්වයන් ඒ බලයෙන් දින මෙතන එවැනි දේවල් තමයි කරේ. එතකොට හැම වෙලාවෙම බුදු දහමෙන් ගැලවෙන්න බැරි වෙන්න තත්ත්වයක් හැදුවා මේ ගැමි ජනතාවට. මේ රෝග පීඩාවක් වුණාම අද අපි මිනිහෙක් මානසික වශයෙන් දුර්වල වුණාම දෙයියෝ විතරක් නෙමෙයි යක්කු භූතයෝ නෙමෙයි ඕනම කෙනෙකුගෙන් පිහිටක් ගන්න බලාපොරොත්තු වෙනවා. අර ගත්තරි ගහගෙන යන මිනිහා තුත්‍රි ගහේ තෙල්ලන්න බලනවා වගේ ඉතින් මොකකින් හරි ගමන් නැහැ පිහිටක් ඒ කියලා බලාපොරොත්තු වුණාට එදා ඇත්තෝ එහෙම කළේ නැහැ. එදා හැම වෙලාවෙම තුන්රුවන්ගේ පිහිටමයි බලාපොරොත්තු බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා වූ දේවල්මයි කරේ. ඉතින් මොකද හේතුව ඊළඟට පිරිතේ ආනුසස් කියමින් පිරිතේ නාදමාලාව පාවිච්චි කරමින් අපේ බලිය ඇදුර ගායනා කරනවා. එතකොට අර ඇහෙන්නේ පිරිතක් ඇහෙනවා වගේ අපේ බලිය ඇදුර ශාන්ති කරනවා. බලිය සම්පූර්ණ කියන්නේ බුදුගුණ. නවරහාදී ගුණ බුදුගුණ තමයි හැම වෙලාවෙම කියන්නේ. ඉතින් එහෙම බෞද්ධ චින්තනයක් බෞද්ධ පසුබිමක් හිත ඇතුළට දාලා ඒකේ මානසික විරේචනයක් ඇති කරලා ඒක තුළින් තමයි ලෙඩ හොද කිරීමේ කලාවක් කළේ. ඒක අර මෙතුමි අපේ කතිකා ජේත කතිකාචාර්යතුමී කිව්වා වගේ මුඛ පරම්පරාවතව තමයි තිබුණේ. අපේ බණ දහම් තිබුණේ මේ ලිවීමට පෙර පුස්කොළ පොතවල ලියන්න පෙර තිබුණේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව භික්ෂුන් වහන්සේලා මුඛ පරම්පරාවතව තමයි ආවේ. අපේ ශිල්පය ආවෙත් මුඛ පරම්පරාවතව තාත්තගෙන් පුතාගෙන් පුතා එහෙම තමයි ආවේ. දැන් මේවත් තිබුණේ එහෙම. දැන් උදාහරණයක් ගත්තොත් මේ ඉස්සෙල්ලා පැහැදිලිව කිව්වා අපේ ජන කතා ගැන. දැන් SCP බෙල්ලා පාකර් වගේ අය අපේ ජන කතා ඉංග්‍රීසියෙන් ලියුවේ ඉස්සෙල්ලා. සිංහලෙන් ලියලා තිබුණේ නැහනේ. Folk Tales of Ceylon. පාකර් ලියුවා. වොලියුම් 3ක් තියෙනවා. කාණ්ඩ 3ක් තියෙනවා. ජන කතා මම හිතන්නේ 100 ගාණක් තියෙනවා. ඒක පාකර් එකතු කරපු කවි සහ ඒ තොවිල් පළ විස්තර. අපේ ඇත්ත එකතු කරන්නේ අපේ ඇත්තනේ වටිනාකමක් තිබුණේ නැහැ. හැබැයි ඒගොල්ලෝ මේක ඉංග්‍රීසියෙන් ලියුවා. අපි දැන් ඒක සිංහලෙන් ලියනවා. ඒක දිහා බලන්න. මොකද අපිට දැන් එකතු කරගන්න බෑ. 1800 ගණන් වල තිබිච්ච ජන කතා අපේ හඳුන් දැන් නැහැ. අපි දැන් ඒක තිබුණා කියලා කියන්නේ අර පොත් ටික බලලා. එහෙම සාහිත්‍යයක් ගොඩ නැගුණා. අන්නේ සාහිත්‍යය ගොඩ නැගුණේ නිර්මාණාත්මක චින්තාවලියක් එක්කයි. නිර්මාණාත්මක චින්තාවලියක් එක්කයි ගොඩ නැගුණා. දැන් අපේ තොවිල් පළවල තියෙනවා පටිච්ච සමුප්පාදයෙන් විස්තර කරපු කවි තියෙනවා. පටිච්ච සමුප්පාද විස්තර කරපු කවි ගායනා කරනවා. ධර්මය අහලා පුරුදු ගැමියෝ මේකත් අහගෙන ඉන්නවා. අපේ අත කවියෙන් කියනවා. සූවිසි විවරණයේදී අතෝ විවරණ 24ම සූවිසි විවරණයේදී විවරණ 24ම කවියෙන් ගායනා කරනවා. පළවෙනි විවරණය ගත්තේ මෙහෙමයි. ඒ හාමුදුරුවෝගේ නම කියලා මෙහෙම කරලා ගාතාව කියලා විවරණ 24ම කරනවා. අපේ අතෝ බණ කතාවක් අහනවා වගේ බණ දේශනාවක් අහනවා වගේ මේක දිහා බලාගෙන ඉන්නවා. බොහොම ලස්සනට බලන් ඉඳලා මේකෙන් අධ්‍යාපනය ලැබුණා. අපේ ඇතුලේ නිර්මාණාත්මක චින්තාවල ඒක නිර්මාණයක් කළා. හාමුදුරුවන්ගෙන් දැනගත්තා අපේ හාමුදුරුවෝ සූවිසිරණ කියන්නේ මොකද්ද කියලා. ඒකට හාමුදුරුවෝ බණට කියනවා පළවෙනි විවරණය මෙහෙමයි දෙවෙනි විවරණය මෙහෙමයි උනේ කියලා. ඒක අනුව කාව්‍යාවලියක් නිර්මාණය වෙනවා. ගැමි කාව්‍ය සම්ප්‍රදායක්. ඒක එක ඇත්තෝ ලියපු කවි තමයි අද අපි සාන්ති කර්ම වල පාවිච්චි නැත්නම් ඔබතුමත් මෙතන ඉන්න අපිට බැරිද කවියක් පොඩ්ඩක් අහන්න කියලා මම යෝජනා කරනවා. මම හිතන ප්‍රේක්ෂකයොත් කැමති වෙයි ඔබතුමාගේ හැටින් එහෙම කවියක් අහන්න ලැබෙනවා. ඔව් මට මොහොතක් දෙන්න ඒකට. මම මේ ටික කියලා ඉවරලාම ගන්නද. එතකොට අපි එහෙම කරේ. එතකොට ඒක තුල මට මං කියන්න ආපුතේ තමයි ඒක තුල කාව්‍ය සාහිත්‍යයක් ගොඩ නැගුණා අපේ ආන්දරේ. කාව්‍ය සාහිත්‍යයකුත් ගොඩ නැගුණා. කතා කලාවකුත් ගොඩ නැගුණා. එතකොට කතා කලාවයි කාව්‍ය සාහිත්‍යයයි
නර්තනයක මේක දෙක තුනක් එකට නිර්මාණය. දැන් අපේ කතා කලාව අපි කියන්නේ මේ මීන නවකතාවෙන් අපේ නවකතාව ආරම්භ වුණා මේ 95 එහෙම කියලා. ඉතින් අපි මේ විදේශීය යටත් මානසිකත්වයේ තුල තියාගෙන මේක කියනවා. ඊට ඉස්සෙල්ලා අපේ කතා නැද්ද? අපි දැන් හැම වෙලාවෙම කරන චම්පුකාවේ කියලා තියන්නේ මොකද්ද? චම්පුකාවේ කියලා තියන්නේ අහවලේ කියලා විදග්ධ සාහිත්‍ය කියනවා. මම තර්ක කරන හැම වෙලාවෙම අපේ කොමගංකාරී තියෙනවා කොමයක්කම කියලා එකක් තියෙනවා විජේරාජ කතාව කියලා. ඒකේ තියෙනවා ගද්‍ය තියෙනවා පද්‍ය තුනම තියෙනවා. චම්පුකාවියක්. ඒකේ මේ වර්ග දෙක තුනම තියෙනවා කලොමේ. ඒකට කියන විජේරාජ කතාව කියලා කාණ්ඩ දෙකක් තුනක් තියෙනවා. එහෙම තිබුණා. අපේ අය මේවා විදග්ධ සාහිත්‍ය මට්ටමෙන් නැතුව වෙන්න පුළුවන්. හැබැයි අපේ සාහිත්‍යයක් නේ. අපේ සාහිත්‍යයනේ ඒක. ඒක අගය කළේ නැහැ. අගය කළේ නැහැ. ඒක නිසා ඒවා එළියට ආවේ නැහැ. ඉතින් ඒකට අපේ හඳුන්නේ බලපෑව බලන්නකෝ අවාසනාවට වගේ අපේ රටේ කුල ක්‍රමයේ බලපෑවා. දුප්පත් පොසත් ભેදේ බලපෑවා. ඒකනේ අනාදිමත් කාලයක පටන් තිබිච්ච නැටුම් ගැයුම් වැයුම් ගැන මොකක්වත් සටහන් වෙලා නැහනේ. නටචුලබේ ගපති කියලා තිබ්බට සෙල්ලිපියේ ඒ ගහපතියාගේ දුවනේ නටලා තින්නේ. අපි නෙමෙයි සාමාන්‍ය මිනිහෙන් නෙමෙයිනේ. නේ සාමාන්‍ය නෙමෙයි නටලා තින්නේ. ඒ නැටුම් ගැන ලිව්වේ නැහැ කවුරුවත්. ඒ නිසා අපිට සෙල්ලිපියලවත් වෙනත් ලේඛනයක අපේ සාමාන්‍ය මිනිස්සුගේ නැටුම් ගැන එන්නේ 17 වෙනි සතවර්ෂයෙන් පස්සේ තමයි යන්තම්වත් අපේ නැටුම් ගැන පොඩි මේ සංඥාවක් එන්නේ අපිට. ඒ නිසා මේ බුද්ධ ආගමයි නැත්නම් බුදු සමයේ බොහෝ දේවල් බුදු සමයෙන් කියවන දේවල් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊළඟට දැන් උදාහරණයක් ගත්තොත් ඉස්සල්ලාම මේ බලන්නකෝ මිනිස්සු කරලා තියෙන දේ බෙරේ බුදුහාඳුරෝ බුද්ධත්වයේ ලබනකොට මහා බ්‍රහ්මයා තුංගවුදික බෙරයක් කරේ දාගෙන ඇවිල්ලා බෙරේ වැව්වා කියනවා. සක්‍රයා හග්ගෙඩිය බිම්බයි කියන මහ විශාල හග්ගෙඩියක්. එහෙනම් දැන් ඒකෙන් පේන්නේ ඒක උනාද නැද්ද කියලා මේ දැන් ඉන්න තරුණ වෙනවා. කොහොමද ඒක ඔප්පු ගන්න උනාද කියලා මේක නෙමෙයි තර්කයේ තියෙන්නේ. මේ මන ජන විඥාන අපේ හඳුරු පාවිච්චි කරලා මේ නම ජන විඥානේ එතෙන්ද ගෙනහිල්ලා. ඒ අය එක තරක තියාගෙන මේ තමන් බලාපොරොත්තු වෙච්ච මේ කාර්යය සිද්ධ කිරීම රසවින්දනයයි ලෙඩ රෝග සුව කිරීමයි. ඒතකොට හිත පිරිසුදු තියාගන්න බෑ ඔක්කොම ඉස්සෙල්ලා. හිත ඒකාග්‍ර කරගෙන ඊට පස්සේ මේ ලෙඩ හොඳ කරන්න මේගොල්ලෝ උත්සාහ කළා. අපිට අගයක් නැති වුණාට අපේ හඳුන්නේ පෝල් වර්ස් කියන ජර්මන් ජාතික මහාචාර්යවරයා වෛද්‍යවරයෙක්. ඔහු ලියලා තියෙන 1954 ජර්මන් භාෂාවෙන් ලියපු පොත ඉංග්‍රීසියෙන් තියෙනවා. and exorcism art and healing in Ceylon කියලා. ඔහු ලියනවා ඒකේ ලංකාවේ තියෙන සියලුම ශාන්ති කර්ම මානසික චිකිත්සන ක්‍රමවේදයක් සහිත දේවල් කියලා. ඔහු ලෙඩ හොඳ කරන්න කරන මානසික චිකිත්සන ක්‍රමවේදයක් තමයි ලංකාවේ ශාන්ති කර්ම කියන්නේ. දැන් අපි කියවනම් ඔක පිළිගන්නේ නැහැ. ජර්මන් මහාචාර්යවරු කියවින්ද ඔක දැන් පිළිගන්නවා. ඒක දැන් අවුරුදු 60ක් 70ක් වෙලා මේ මතය ඇවිල්ලා ඒක තමයි දැන් තියෙන්නේ. ඒක නිසා අපි තාම අපේ සාහිත්‍ය අඳුරගෙන නැහැ. මම මේ සාහිත්‍ය කියන්නේ බොහෝ දෙනා මේක අඳුන්වන්නේ කාණ්ඩ දෙකකට දාලා අපේ පාවිච්චි කරනවා චූල සම්ප්‍රදාය සහ මහා සම්ප්‍රදාය කියලා. මම පුද්ගලිකව ඔකට කැමති නැහැ. නමුත් ඒක තර්ක කරන්න වෙලාවක් නැහැ. හේතුව ඔය චූල සම්ප්‍රදාය මහා සම්ප්‍රදාය එන්නේ බටහිර සාහිත්‍යකරුවන්ගේ බෙදිල්ල. බටහිර සාහිත්‍යකරුවෝ තමයි චූල සම්ප්‍රදාය මහා සම්ප්‍රදාය බෙදන්නේ. අපේ රට රෝග බෝ කළා සමාජ මානව විද්‍යාඥයෝ. අපේ රට රෝග බෝ කළේ චූල සම්ප්‍රදාය මහා සම්ප්‍රදාය කියලා අපේ මහාචාර්යවරු තමයි බෝ කළේ ලංකාවට. කරලා අපේක චූල වුණා. අපේක චූල වෙන්නේ කොහොමද? මොකක් එක්කද චූල වෙන්නේ අපේක? ඒකට සාපේක්ෂව තියෙන මහා සම්ප්‍රදාය මොකද්ද? දෙක කැටගරයිස් කරන්න එහෙම වෙන් කරන්න නම් අපේක චූල වෙන්නේ මොකකට සාපේක්ෂවද චූල වෙන්නේ? එහෙනම් ඒ චූලයකට එහා ලොකු එකක් තව තියෙනවද? නෑ මේක තමයි එක තියෙන එකම දේ. ඒකට ඒක චූල වෙන්නේ දැන් ඉන්දියාව ගත්තොත් කතකාලි භරතනාට්‍යම් මණිපුරි ඔඩිසි කියලා සම්ප්‍රදායක නර්තන තියෙනවා. මහා සම්ප්‍රදාය කියලා ඒගොල්ලෝ කියන්නේ ඒකට. දැන් අපේකෙත් මහා සම්ප්‍රදාය වෙන්න ඕනේ ඒකට. මේ අත්තු මහා සම්ප්‍රදාය කියන්නේ අර විදග්ධය කියන එකේ මායිමේතියා. ඒක අපිට අයිති නෑ. ඒක සාහිත්‍ය පැත්තෙන් හරි. හැබැයි අපි කලාව පැත්තෙන් ගත්තාම චූලද මහා සම්ප්‍රදාය කියන එක වෙන කතාවක්. නමුත් ඒකට වෙලාව නෙමෙයි මේක. ඉතින් කොහොම වුණත් අපිට අපේ දැන් ඔබ මේ මාතෘකාව බෞද්ධානාලිකාවෙන් පටන් ගත්තු කියන මට හරි සන්තෝෂයි දෙන්නේ. ඒ බෞද්ධයත් එක්ක නැත්නම් බෞද්ධයා සමග වෙහෙරත් එක්ක දාගබත් එක්ක ස්වාමීන් වහන්සේලාත් එක්ක නර්තනය වෙන් කරන්න බෑ. නත්‍ය ගීත වායිත විසූපන තානංගල තියෙන අපේ හාමුදුරුවෝ. අපේ හාමුදුරන්ට දඹදිරියගේ දඹදිරි කතිකාවතෙන් මොන නැටුමක් බලන්න එපා යන්ත්‍ර මන්ත්‍ර එපා කියලා තියෙන්නේ අපිට නෙමෙයි මුන්වහන්සේලාට. හැබැයි අපේ ඇත්ත මේක කරගෙන ගියා. එතකොට ඒක නිසා
ඒකට මේක සම්බන්ධයක් නෑනේ. ඒ නිසා අපේ මිනිස්සු මේක කරගෙන ගිය නිසා හැබැයි මේක කවදාවත් අනුග්‍රහයක් දැක්ුවේ නෑ ඉහළ පාර්ශවයේ. අනුග්‍රහයක් දැක්ුවේ වෙන එකක් තියා 18 වෙනි සතවර්ෂයේ මේ ළඟවාගෙන පේන්නේ අපිට මහනුවරයෝගේවත් අලුතෙන් මේ ලොකු සැලකිල්ලක් තිබුණා ඉන්දියාවෙන් අපිට තමයි සැලකුවේ. ඉන්දියාවෙන් ආපු ඉන්දියානු නටුමට තමයි සැලකුවේ ඉන්දියානු වාදනයට තමයි සැලකුවේ. ඒකට සාපේක්ෂව තමයි අපි ගැන කතා කරන්නේ. ඒක නිසා මම හිතනවා අපි තුර මීට වඩා ජාතිමාමක හැඟීම් ආගමානුකූල හැඟීම් වගේ අපේ කලාව පිළිබඳ අපේ හැඟීම් මීට වඩා තියෙනවා නම් මම හිතනවා අපිට අඳුර ගන්න පුළුවන් මේ ජන සාහිත්‍ය කියවට මේක ජන සාහිත්‍යයක් නෙමේ ඊට වඩා පුළුල් පරාසයක විහිදී යන සාහිත්‍යයක් කියලා. මොකද මම එක්තරා වෙලාවකදී ඔප්පු කරලා පෙන්නවා අපේ කවි සන්න සැහැලි වල තියෙන විදග්ධ සාහිත්‍යයේ කාව්‍ය ආදර්ශයේ තියෙන දණ්ඩියෙන් කියපු න්‍යාය අනුගමනය කරපු තැන් අනුගමනය කරලා කවි සන්න ලියපු අවස්ථා ඕන තරම් තියෙනවා. මුලමැදාග එලි සමයද කලි කවි සමය අතිචෝත්‍ය අලංකාර මේ ඔක්කොම කාව්‍ය බන්ධනයේදී තියෙන සියලුම ශාස්ත්‍රීය රීතීන් අනුගමනය කරපු ලියපුවක් තියෙනවා. ඒ අතරේ තියෙනවා නොලව් රංග මණ්ඩලයේ බුලත් අප කියලා කියන කවිත් තියෙනවා. බොහොම ග්‍රාමීය භාෂාවෙන් කියන කවිත් තියෙනවා. ඒක වෙනම වර්ග දෙකක් නේ එතකොට. ඒ වගේ තියෙන නිසා මම හිතනවා අපි මේ මාතෘකාව කතා කරනකොට හරිම සතුටුයි. බෞද්ධ ආගමත් එක්ක බුදුදහමත් එක්ක විසුණු වහන්සේලාත් එක්ක පන්සලත් එක්ක. පන්සල තමයි හාමුදුරුවෝ තමයි ලියලා දුන්න සුවිසි වෙන කවි ටික. අපේ අය ඇත්තන්න ගායනා කරන්නේ. අපේ අතෝ ලස්සනට ගායනා කරමින් නටනවා. නටපුවම අර නිකම්ම කියනට වඩා මිනිසුන්ට වදින ඔළුවට දැනෙන ඔළුවට හදවතට දැනෙනවා. තමයි ගැන තමයි අපි කතා කරන්නේ. මට විනාඩියක් දෙන්න අපි ගායනය කරමු. මේ කතා කරාට පස්සේ අපි ගායනා කරමු. බෙරවාදකත් ඇති කරගන්න ඕනේ. මේ මං හිතන්නේ ඊටාම මේ වටිනා කියන කාරණා රැසක් සමහර මතවාද සමහර දේවල් වල උන්නතියකට පසු කාලීනව හරි අපේ කතිකාචාර්යතුමිය තුඩ දේවි. මෙතුමා කියපු කාරණා මේ වැඩසටහන නරඹන තවත් විද්වතුන් කතිකාවකට ගනීවි. ඊට පස්සේ අපිට අපේ සම්ප්‍රදාය පිළිබඳව යම්කිසි අභිමානනාත්මකව දවසක කතා කරන්නට හැකියාවකුත් ලැබේ. මං කැමති මේ අපේ කතිකාචාර්යතුමියවත යොමු වෙන කතිකාචාර්යතුමියනි දැන් අපි දැන් වනපොත් ක්‍රමයෙන් එහෙම නැත්නම් කටපාඩමින් ගෙනාපු සමහර සාහිත්‍ය කියනවා කියලා ඔබතුමිය කිව්වනේ. ඉන් අනතුරුව එහෙමත් නැත්නම් මෑත කාලීනව සමීප වෙන සමහර සාහිත්‍ය නිර්මාණ මේ ගැමියා එහෙමත් නැත්නම් ජනයා තමන්ගේ සුඋත්සාහයෙන් නිර්මාණය කරපු දේවල් තියෙනවා ගොඩක්. ඒ සුඋත්සාහයෙන් නිර්මාණය කරපු දේවල් තුන කොයි විදිහටද මේ හරාත්මක පැත්ත එහෙමත් නැත්නම් යම්කිසි ශක්තියින් උත්පාදනය කරමින් එහෙමත් නැත්නම් යම්කිසි විදිහක තවත් කෙනෙකුට දැනෙන විදිහට බුදුදහමටත් වටිනාකමක් දෙමින් ජනයා ඒ නිර්මාණ කරපු සාහිත්‍යාංග කොයි විදිහට නිර්මාණය වුණේ කියලා දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම අපේ සර් කියපු කාරණාව පිළිබඳව කතා කළ යුතුයි. ඔබතුමන් අහන ප්‍රශ්නයට මම කැමති මෙන්න මෙහෙම ප්‍රවේශයක් ගන්න. ඇත්තටම අපේ දැන් මේ ජනතාව ඇසුරෙන් බිහිවෙච්ච ජන සාහිත්‍ය කියලානේ අපි සඳහන් කළේ. මේ සාහිත්‍ය ගොඩ නැගුණේ අපේ සිංහල බෞද්ධයන්ගේ උපතේ සිට මරණය දක්වා. ජීවිතයේ පැමිණි විවිධ අවස්ථාවල් වලදී ඊට අනුකූල වෙන ආකාරයට සාහිත්‍යයක් නිර්මාණය කරගත්තා. මේක ජන සාහිත්‍යයක් කියලානේ අපි කිව්වේ. ඒ කියන්නේ ජනතාව අතරින් ආපු ඒගොල්ලෝ මුඛ පරම්පරාගතව අරගෙන ආපු සාහිත්‍ය. උදාහරණයක් විදිහට දරුවෙක් ඉපදුන වෙලාවේ ඒ ඉපදීමත් එක්ක ඊට පස්සේ දරුවට අකුරු කියවන අවස්ථාව, ඊට පස්සේ ඉඳුල් කට ගන්න අවස්ථාව, දරුවා පාසල් යවන ඒ අකුරු කියවන අවස්ථාව, ඊට පස්සේ මල්වර චාරිත්‍ර, ඒ වගේම විවාහ චාරිත්‍ර, ඒ වගේම මරණය දක්වා මේ අටලෝ දහමට අනුකූලව පුද්ගලයා ජීවත් වීමේදී ඒ අවස්ථාවන්ට අනුකූල ආකාරයට ජන සාහිත්‍ය නිර්මාණ බිහි කරගත්තා. විශේෂයෙන්ම ජන කවියට තමයි ජන සාහිත්‍ය ප්‍රමුඛත්වය ලැබෙන්නේ. ඔවුන් හැම වෙලාවෙම අර අටලෝ දහමට අනුකූලව උපතින් මරණය කරා යනවායි කියන අවබෝධය ඇතුව විශේෂයෙන්ම විහාරස්ථාන මුල් කරගෙන විහාරස්ථානවල ස්වාමින් වහන්සේලාගේ උපදෙස් අනුව ජීවත් වෙච්ච ජන කොට්ටාසයක් අපි එදා මෙදා තුර හිටියේ එහෙම. අපේ සර් කිව්වා වගේ අර මහා සම්ප්‍රදාය චූල සම්ප්‍රදාය කියන එක බිහිවීම පිළිබඳ කතා කරන්න ඕන කාරණාවක්. ඒ කතිකාවත ඉතාම වැදගත්. මමත් අපේ සර් එක්ක එකඟ වෙනවා. මොකද අපි චූලයි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපිට තිබුණා මහා සම්ප්‍රදාය. ඒක මේ බුදුදහම පදනම් කරගත්ත සම්ප්‍රදාය. අපේ සාහිත්‍ය බිහි වුණෙත් මේ සම්ප්‍රදාය තුළ. මොකද අපි උදාහරණයක් වම කියන්නම්. උපන්නාට මේ ලොව වැනේ නවා විනා කුල
සිරිතට අඹුදරු රකී නවා විනා රූපය අරන් පාපය ගෙව නවා විනා ගෙන යන දෙයක් නැත පව ගෙව නවා විනා. දැන් මේ කවිය අතරම ජන කවිය. මේ කෙනෙක් විග්‍රහ කරනවා මේක මේ ගොනෙක් කියපු කතාවක් කියලා. ගොනෙක්ලු මේ කියන්නේ කියලා. අපේ සර් එකඟ වෙනවත් දන්නේ නැහැ. ඇත්තටම මේ තමයි ජීවිත ස්වභාවය. දැන් අපි ඔක්කොමලා ඉපදුනා, ඉපදිලා මොනවා හෝ කාර්යයක යෙදුනා. ඊට පස්සේ අන්තිමට මැරිලා ගියා. ඇත්තටම මේ උපන්නාට මේ ලෝව වැනෙනවා විනා තමයි. හැබැයි මෙතන තව කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් මේ උදාසීන මිනිස්සෙක් නේද මේ කියන්නේ කියලා. නෑ, ඒ උදාසීනත්වය තුළ තියෙන ඇත්තටම යම් දර්ශනයක්. මේ දර්ශනය මොකද්ද? බෞද්ධ දර්ශනය. බුදුදහම තරම් ලෝකේ පිළිගන්න ඕනේ. දර්ශනයක් බලෙන් මේ කෙනෙකුට මේ පටවන්න ඕනේ නැති අවබෝධයෙන් ග්‍රහණය කරගත යුතු විශිෂ්ට දහමක් අපිට තියෙනවා. මේ දහම තුළ තමයි අපේ සාහිත්‍ය ගොඩ නැගුණේ. ඒකෙන් වෙනස් වෙන්න අපිට හැකියාවක් ලැබුණේම නැහැ. වෙනස් වුණෙත් නැහැ. මොකද බෞද්ධ සාමාන්‍ය මිනිසට මේ දුක තේරුණා. මේ ජීවිතයේ ධර්මතාව තේරුණා. ඇත්තටම මම ගොඩාක් සතුටටපත් වෙනවා මේ අද මේ වැඩසටහනට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව. මේවන් වැඩසටහන බෞද්ධ යානාලිකාව මගින් මමත් බෞද්ධ යානාලිකාවේ ශ්‍රාවිකාවක් විශිෂ්ටයි ඇත්තටම. මේ ප්‍රවේශය ඉතාම හොඳයි. අර ඔබතුමා කිව්වා වගේ අපේ මේක අපි කොහොමද මේ අපේ ජීවිතයට ආදේශ කරගත්තේ? ජන සාහිත්‍ය ඇසුරු කරගෙන අපි අපේ ජීවිතේ ආව විවිධ මේ ගැටලු වලදී අපි විසඳුම් සොයමින් ජීවිතේ සාර්ථක කරගත්තේ කොහොමද කියන කාරණාව මේ බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙන බිහි වෙච්ච ආකාරය අපිට උදාහරණ සහිතව සාකච්ඡා කරන්න පුළුවන්. විවිධ වෘත්තීන් වලදී ඒ වෘත්තියේ වෙහෙස මහන්සිය නිවා ගැනීම සඳහාත් ඒ වගේම ඒ අන්තිමට ඒකෙන් ලැබෙන ඵලය පිළිබඳව අවබෝධයනොත් කටයුතු කළා. විශේෂයෙන්ම විහාරස්ථානවලට සම්බන්ධ වෙමින් ඒ ආකාරයට තමයි ඇත්තටම අපේ ජන සාහිත්‍ය බිහි වුණේ. ඒ ජන සාහිත්‍ය මම කැමති අවස්ථාව තියෙනවා නම් මේ ජූල සාහිත්‍ය හා මහා සාහිත්‍ය පිළිබඳව යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න අපේ ඊළඟ වටේදී අවස්ථාව ලැබෙනවා නම් ඒ විදිහට අපිට කතා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමීට. අපි ඊළඟ වැඩසටහන තුලින් කොහොමදත් බලාපොරොත්තු වෙන මේ චූල සම්ප්‍රදාය ගැන වැඩිපුර කතා කරන්න මම හිතන්නේ මහාචාර්යතුමාටත් ඒ පිළිබඳව අදහස් දක්වන්නට බොහොමයක් කරුණු ඇති. ඉතින් අද දවසේ අපි වැඩසටහන නිමා කරන්නටයි සූදානම් වන්නේ. විශේෂයෙන්ම නමස්කාරක ස්තුතිය පුද කරනවා පළවත්ත මයුරපාද මහා පිරිවෙන් වාසී ත්‍රිප්‍රකාචාර්ය අපේ රාජකීය පඬිත රත්මලානේ රතනසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ මූලිකත්වයෙන් තමයි අපි මේ වැඩසටහන් පෙළගැස්ම කොයි ආකාරයෙන්ද ඉදිරියට සකස් වන්නේ කියන කාරණේ තීරණය කරන්නේ. උන්වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි අපි ඉදිරියටත් මේ වැඩසටහන රැගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම කෙටි දැනුම් දීමකදී අපේ ඉල්ලීම කවදාවත් අහක දාන්නේ නැහැ. එතුමා එදා ඉඳලා වසර 14ක් පුරාවට අපට ශක්තියක් වෙමින් මුළු මහත් සංස්කෘතියටම ශක්තියක් වෙමින් අදටත් එතුමාගේ ප්‍රඥාව එහෙම නැත්නම් දැනුම බෙදා හදා දෙන අපේ සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්මයාටත් අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම කෙටි දැනුම් දීමකදී පැමිණි අපේ කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය කුසුම් හේරත් මැතිණියටත් අපේ ස්තුතිය පුද කරනවා. කතිකාචාර්යතුමියටත් එසේ ස්තුතිය පුද කරමින් අද දවසේ ඊටාම වටිනා කියන හරාත්මක කවියකින් අපි වැඩසටහන නිමාන කරනවා. අපේ මහාචාර්යතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා එම විශේෂාංගයත් එක්ක අද දවසේ වැඩසටහන නිමා කරන්න. සුපින්නත් ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නනෝ තස්ස යන පව්වත හැර අප හැම රැස් කෙරුමට දස්ස දනෝරස් අපේ මුනි බදහල බන සමගනාමතු දස්ස හැමෝට නායක අපේ මුනි වැඳුමට අපි හැම දෙන අති දස්ස